ඉක්මනට එතකොට අපිට කියනවා වර්ගීකරණය කියන්නේ පොදු ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩ වලට වෙන් කරනවා. හරි? ඔබට අහනවා કૃත්‍රිම සහ ස්වභාවික කියලා වර්ගීකරණයේ කොටස් දෙකක් තියෙනවලු. හරි? එහෙම කියනවනේ. ස්වභාවික કૃත්‍රිම වර්ගීකරණය කර ප්‍රධාන වෙනස්කම් දෙකකේ වෙනස්කම කොහොමද? එතකොට ස්වභාවික වර්ගීකරණයේදී පරිණාමික සම්බන්ධකම් සැලකිල්ලට ගෙන වර්ග කරනවා. ස්වභාවික වර්ගීකරණයේදී පරිණාමික සම්බන්ධකම් වලට කියන්නේ බන්දුතා. දැන් බලන්න අපි වර්ග කරනකොට දැන් මත්ස්‍ය ගත්තොත් හෘද කුටිය දෙකයි. මත්ස්‍යයන්ගෙන් පරිණාම වුණා කියන උභයජීවිය කුටීරයක් වැඩි වෙනවා හෘද කුටිය 3යි. ඊට පස්සේ උභයජීවීන්ගේ පරිණාම වෙන උරංගයන් හෘද කුටීර 4යි. හැබැයි කෝෂිකා ආවරණය කරන කුටීරය අසම්පූර්ණ වෙදිලා. එයගෙන් පරිණාමය වුණු පක්ෂීන් සහ ශීරපායන් ගත්තොත් කුටීර 4යි. දෙක ගන්න පරිණාමික සම්බන්ධකම් බන්දුතා මතුනි ලස්ස වර්ග කරනවා. නමුත් કૃත්‍රිම වර්ගීකරණයේදී පරිණාමික බන්දුතා සලකන්නේ නැහැ. මේවා ලියන්න ඕනේ ඒ ජීවීන්ගේ අභ්‍යන්තර බාහිර ලක්ෂණ වාසස්ථාන අභ්‍යන්තර ලක්ෂණ බාහිර ලක්ෂණ ඉන්න තැන් ආහාර ගන්න ක්‍රම ඒව යොදලා තමයි අර કૃත්‍රිම වර්ගීකරණය සිදු කරන්නේ. රයිට්? පරිණාමික බන්දුතා නැතුව බාහිර ලක්ෂණ වාසස්ථාන ඉස්මතු වල ලෙස වර්ග කරන එක. රයිට්? ඊළඟට බලන්න ස්වභාවික හඳුනාගතයගේ ටැක්සෝනිය දෙක විශේෂයයි. රාජධානි පහයි වර්ගීකරණය අනුව පාස් දාන්න එක් ජීවි අයත් වන රාජධානි නම් කරන්න. පැරමේෂියම් ඉසිකා දාන ඔක්කොම ටික. තේරෙන්නේ මොකද කියන්නේ? ඔව් හරි. ඉතින් අපිට මේ දැන් තා පොඩ්ඩනේ තියෙන ඉවරයි පුතා. බයන්න එපා. අංක 5 මන් තියලා එතෙන්ට එන්න මට මතකයි. රයිට්? එතකොට පැරමේෂියම් අයිතින ප්‍රොටිස්ටාවන්ට. උල්වා ප්‍රොටිස්ටා. පෙන්සිලියම් ෆංගයි. මාකෙන්ටියා ප්ලාන්ටි. රයිට්? එතකොට පැරමේෂියම් මොකද්ද? ප්‍රොටිස්ටා. උල්වා ප්‍රොටිස්ටාවන් නේද? ෆංගයි ඊළඟට ප්ලාන්ටි. රයිට්? ඔබට මම මලක් කියන කියලා කිව්ව මට මතකයි. දැන් මේ තියෙන පස්වෙනි ප්‍රශ්නය බොහොම පරණ එකක්. ඒ කොටස. B කොටස 2018. හරි? දැන් ඔබ මලක් අරන් ඇවිල්ලා තෙරින් මතක් කරා මමත් මෙතෙන් එනකොටම මට මතක් වුණා මේක. හරි? අපි යමු එතෙන්ට. හරි? ඔබ මට කියන්නේ 124 කරාද? නෑ. නමුත් ඔබ දැන් මල අරන් ඇවිල්ලා තියෙන එකේ අපි 124 පොඩ්ඩක් එහෙම තියලා එක ඊළඟ දවසේ දැන් අපිට අවුලක් නෑනේ. හොඳට අහගන්න. ඊළඟ දවසේ අරගේ ඉතිරි ප්‍රශ්න කරා පට ගාලා පෑ භාගයෙන් ඉවරයි. ඊට පස්සේ 124 કૃත්‍රිම වර්ධක භජනය පැහැදිලි කරලා ඊට පස්සේ සාකුල ලිංගික භජනය මෙතෙන්ට ඒ දක්වා කරන්න පුළුවන්. මෙතෙන්දී හොඳට අහගන්න. මම කිව්වා ඔබට සාක ගත්තොත් හරි? සාක ගත්තොත් අපි ඒකේ ප්‍රජනනය ගත්තොත් හරි? සාක ප්‍රජනනය ගත්තොත්
අපි ලිංගික පජන්‍ය සහ අලිංගික පජන්‍ය කියලා කොටස් කරනවා. අලිංගික පජන්‍ය ලිංගික සම්බන්ධයකින් ඇතන දරු පරපුරක් අපි ලිංගික පැටව ලිංගික පජන්‍යයෙන් ඇතන ඒවා කියලා කියනවා. ජීවින් දෙදෙනෙක් අතර සම්බන්ධයකින් ලිංගික අවයවවල සම්බන්ධයෙන් ලිංගික ඒකක වලින් සම්බන්ධ වෙලා ඇතිනේ දරු කැලක් ලිංගික පජන්‍ය. එම ලිංගික ඒකක සම්බන්ධයෙන් නැතුව ඒ ජීවියගේ ඕනම කොටසකින් පැලෙනවා නම් නව ජීවීන් එනවා නම් ඒක අලිංගිකයි. අලිංගික පජන්‍ය කරතොත් සාක්වල බෙදෙනවා මේ වගේ ඔබට කිව්වා වායව කොටස් සහ භූගත කොටස් කියලා. මේ ස්වභාවික පජන්‍ය ගැන කියන්නේ හරි වායව කොටස් ගත්තොත් ඒවා ඍජු කොටස් වලින් සහ දාවක කොටස් කියලා කියනවා. හරි ඊට පස්සේ එහෙම ඍජු කොටස් සහ දාවක කොටස් ඍජු කොටස් ගත්තොත් කඳ අතු බල්බිල ඒ වගේ දේවල් අපි උදාහරණයක් කරා කඳ කොටස් වලින් බල්බිල වලින් ඒ ඍජු කොටස් සහ පොළොවට ඍජු වැටෙන ඒවා. ඒක තමයි එක් පත්‍ර වලින් බල්බිල වලින්. දාවක කියන්නේ පොළොවට සමාන්තරව දුවනවා පොළොව මත කඳ යන්නේ ගොටුකොළ වගේ ඒවා කම්පු මුකුණු යන්නේ ඒවා උද්දු පීලිය වගේ ඒවා දාවක කඳ බතල වගේ මුහුදු බිම් තඹුරු වගේ ඒවා ඒක දාවක කඳ ඒක කඳ කොටස් කැඩිලා අලුස්සා කන්නේ මතකද මම ඉගෙන ගන්න මෙහෙම ඔගුව ගහලා මම ගොඩක් හිතුවා ඒවා මෙහෙම දැම්ම මම මේ වගේ අන්නෝ දැම්මා පත්‍ර මගින් කඳ මගින් බල්බිල මගින් එහෙම දැම්මා දාවක ගත්තොත් එම පොළොවට සමාන්තරව දුවන ඒවා කියලා අපි එහෙම කරා භූගත ගත්තොත් භූගත මුල සහ භූගත කඳ පොළොව යට වැඩෙන ඒවා. එතකොට භූගත මුල ඔබ දන්නවා අපි ගත්තොත් එම භූගත මුල ගත්තොත් කරපිංචවල බෙලිවල දෙල්වල පොළොව යටින් ඇදෙන මුලෙන් අලුත් පැල එනවා. භූගත කඳ කොටස් වලට බෙදෙනවා රයිසෝම කෝම බල්බස් කන්දාකන්දක. රයිසෝමේ පොළොවට සමාන්තරව යනවා ඉඟුරු කහ කොයිල කැනස් වගේ ඒවා ඒ රයිසෝම කෝම පොළොවට ලම්බකෝ යනවා හබර වගේ දේවල් රයිසෝම කොම බල්බය අර තුනී කඳක් සහිත ලුණු ලීක්ස් වගේ එකී ස්කන්ධා කන්ද ගත්තොත් අර්ථප්පල් වගේ පොළොවේ උඩින් යන කඳ පොළොවේ යටින් වැඩිලා ඒ ආහාර තම්පත් වෙන්නේ නැහැ. මේ වගේ නිතර හිතුවම නේවා මම මේ ඔබට කිව්වා ගිය සතියේ මෙහෙම මම වග්ගත කළා දල වශයෙන් පෙන්නවා කියලා එහෙම හිතන්න මම මේවා ඉන් කොච්චර කරා සාමාන්‍ය පෙළ නෙමෙයි සාමාන්‍ය පෙළ මේවා ඉස්සර මෙහෙම තිබුණේ නැහැ. හරි මේවා උසස් පිටින් එහාට උපාධියටත් මේකේ ගොඩාක් දේවල් තිබුණා මේ තාම සත්‍යමක් ඔබට පැහැදිලි කරේ. right ඊට පස්සේ මම කිව්වා මේකේ මේ අර කෘත්‍රිම වර්ධක පජන්‍ය ඒ ටික පොඩ්ඩක් තියලා අපි සාකල ලිංගික පජන්‍ය ඉතින් චෙමෝ 125 පිටු. හරි මම මලක් ගෙන් කිව්වනේ මලක ගත්තොත් අප බලන්න සාකල ලිංගික පජන්‍ය ලිංගික ඒකක 125 රෝමි ලක්කන් 2 අපි ඊළඟ සතියේ පටන් ගන්න මෙතනින් මේ 124 උඩින් අවුලක් නැහැ. ලිංගික ඒක කියන්නේ ජන්මා. ඒ සම්බන්ධකින් සාක ඇති කරනවා. පැල ඇති වෙනවා. පුෂ්ප කියන්නේ ලිංගික පජනයට අනුවර්තනය වූ අංකුරයක්. අප්පට බලන්න. අපි පුෂ්ප උපහාර දක්වනවා. ලිංගික ඒකකයේ ඉන්නේ මේ පුෂ්ප උපහාර දක්වනවා. බලන්න ඕනෙම සාකයක මලක් එන්නේ මේ අග්‍රස්තේ. මේ අග්‍රස්තෙන් එන්නේ අංකුරයක් නේ. මේ අග්‍රස්ත අංකුරේ වෙනස් වෙලා අපි කියනවා විකරණය වෙනවා. ප්‍රජනනයේ අන්න මලක් වෙනවා. අග්‍රස්ත අංකුරේ විකරණය වෙලා එනවා. සමහර සාකුල අග්‍රස්තයෙන් මල් එනවා. සමහර සාකුල කඳේ බලන්න මේ මෙන්නේ පත්‍රෙනේ. මේ පත්‍රේ එනවා කඳයි. මේ අටුවේ අතර තුනක් කක්ෂය. මේ කොටසට කියනවා කක්ෂය. කක්ෂය. ඒ කක්ෂයෙන් එනවා අංකුර. අලුත් අංකුර එනවා මේ කක්ෂයෙන්.
සමහර අවස්ථාවේදී මේ කක්ෂීය අංකුරය මලක් බවට පත් වෙනවා. දැක්කද? හොඳට බලන්න මල් එන ගස්වල ඔය වද ගහක, රෝස ගහක, ගුණිම ගහක සාමාන්‍ය අරන් බලන්න. පත්‍ර වෘන්තියයි නටුවයි කඳයි අතර එතනින් තමයි එන්නේ. ඔය පැපොල් ගහක බලන්න හොඳට. දැන් මේ පැපොල් ගහ මේ පත්‍රේන දිග පත්‍ර වෘන්තේ එතනින් තමයි මල එන්නේ. ඒක කක්ෂීය අංකුරයක් වෙනස් වෙලා විකරණය වෙනවා. කියන්නේ වෙනස් වෙනවා. ලිංගික ප්‍රජනනයට අනුවර්තිත වෙලා මලක් එනවා. එහෙනම් මල කියන්නේ ලිංගික ප්‍රජනනයට අනුවර්තිත වූ අංකුරයක්. right? පුෂ්පේ කොටස් තියෙනවා මණිපත්‍ර, මුකුටය, පෝමාංග, ජායංග. ඒක තමයි සාමාන්‍ය පුෂ්පේ කොටස් මණිපත්‍ර. මුකුටය, පෝමාංග, ජායංග. ඒක තමයි. දැන් බලන්න ඔබ ගාව මල තියෙනවා නම් මම නම් මලක් ගිරාවේ නැහැ මේ වැස්ස පින්නේ මේ මට යහන මහට යන්න බැරුව ගියා. මලක ගත්තොත් මේ මලක මුල්ම ගත්තොත් ඔන්නෝම කොටසක් යනවා. හොඳ බලන්න. මේ මලක නියම කොටස මෙතන කියන්නේ ග්‍රාහකය කියන. ග්‍රාහකය. නටුවට සම්බන්ධයි. ඉතින් අර කොළ පාට එනවා ඔබ දැකලා තියෙන්නේ මෙහෙමනේ. පිට වෙන්නේ මණිපත්‍ර. මණිපත්‍ර මන් දික්කඩක් මේ පෙන්නන්නේ මණිපත්‍ර. හැබැයි සමහර වදමල් වල මේ මණිපත්‍ර වලට පාලින් තියෙනවා මෙම චූටි කෙඳි වගේ තවත් ඒවා කොටස් ගන්නවා. උපමණිපත්‍ර. ඉතින් ඔබ ඒක ඔබට බොහෝ විට නම් කරන්න දෙන්නේ නැහැ. වදමල් වල සමහර මල් වලත් මොක තියෙනවා. හරි. හැම ගහෙම මේ උපමණිපත්‍ර නැහැ. ඒතර මේ මණිපත්‍ර මේ පිටම තියෙන කොළ පාට මල පොහොට්ටුව කාලේ ඕකෙන් තමයි වැහිලා තියෙන්නේ. ආන්න පිටින්ම තියෙන මණිපත්‍ර. ඊට පස්සේ ඇතුලෙන් තියෙන මල් පෙති නේද? මල් පෙති. අන්නේ මල් පෙති වලට අපි කියනවා මුකුටය කියලා. මුකුටය. ඒක දල පුෂ්ප දල කියන්නේ මල් පෙති වලට. මුකුටේ නිර්මාණලා තියෙන පුෂ්ප දල වලින්. දල කියන්නේ මල් පෙති. ඉතින් අපි මල් පෙති කියලා නම් කරන්නේ පුෂ්ප දල. මුකුටේ හැදිලා තියෙන්නේ ඒකෙන් right. දැන් ඔබට ඒක පැහැදිලියි. ඊළඟට ඔය මලේ පිටම තියෙන්නේ මණිපත්‍ර මම නිකන් මේක කියලා දැම්ම දෙක මුකුටේ පිටිම ඊළඟ තියෙන මලේ රේණු කොටස රේණු ගර්මලක පූමාංගේ පිරිමි කොටස මලේ පූමාංගේ දබගාව මලක් තියෙනවා නම් මල ඔය මණිපත්‍ර හිමින් හැම කෙනාගම මලක් තියනවාද සදිනි මලක් තියනවාද වද මලක් තියනවාද ගොඩාක් හොඳයි. සදිනි මලක් තියනවාද? සදිනි මලක් තියනවාද? අතේ no talk නෑ සර් ඇයි මං එපා කිව්වද ගේන්නේ මං කියවනේ ගේන්න කියලා. චමෝත් මොකද කියන්නේ? චමෝත් ගොඩ වෙලාකින් චමෝත් සංදීප මලක් තියනවාද? ඒකනේ කියන්නේ එකද? ඔබ මේ ඉගෙන ගන්නකොට ඒක ඔව් චමෝත් කියනවා ඔව් කියලා. හොඳයි. ජොසුවා ජොසුවා මලක් තියනවාද? ජොසුවා මලක් තියනවාද? සෆිකා මලක් තියනවාද? අතේ ෂනලි මලක් තියනවාද? ක්‍රිස්පි මලක් තියනවාද? තෙරින්න මලක් තියනවා ඇති. ඉෂිකක් තියනවා. ඔව් තෙරින් මතක් කරලා මලක් ගේන්න මැති. ඔබ මල් මේ පිටින් අර කොළ පාටක හිමින් අයින් කරන්න. වද මලක් තියෙනවා වද මලක් තියෙන්න ඕනේ. අනේ මල් මම නැතුව ඔබ ඒක හරියට මේව කරන්නේ නැහැ. මේ මල් ඔය අනේ මල් ලොකුවට තිබුණාට ඒව හරියට බලන්න බෑ. තේරුණාද? ඒ ගැන ටිකක් අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒවැ පිරිමි කොටස ගෑනු කොටස තියෙන චූචියට. වද මලේ ලොකුවට තියෙනවා මේවා. හරි වදමලේ ඔබ වදමල තියෙනවා බලන්න පුළුවන්. වදමලේ මැදාර මේම තියෙනවා රේණු සම්බන්ධ නලයක්. රේණුක නලය ඔබට කියන්නේ. ඔබෙන් ඕවා කදින් අහන්නේ නැහැ ඔකේ. මොකද මේ කොටස අහනවා මලේ රේණු තියෙන නලයක් තියෙනවා. මේක රේණු ගොඩාක් මෙහෙම තියෙනවා නේද? බහු රේණු. ඔබ දකිනවා ඒකේ ගොඩාක් තියෙනවා. රේණු මහා විශාල සංඛ්‍යාවක් තියෙනවා. හොඳට බලන්න.
වදමලක් තියෙනවා නම් මේ බලන්න පුළුවන්. මොකද වදමලේ අනික් කොටස් හතර තියෙන නිසා වදමල ගේන්න කියන්නේ. ඒකෝර හැම මලෙම රේණුක නල නැහැ. ඒ වෙනම තියෙන්නේ මේ වගේ. මම දෙකක් පෙන්නලා තියෙන්නේ. රේණු පහක් හතරක් කොහොම තියෙන්න පුළුවන්. හරි? වදමලේ මම කියේ මෙහෙම රේණුක නැහැ. ඔබ මණිපත්‍ර හිමීට අයිනින් ගැලවුවොත් මල් පෙති හිමින් ගැලවුවොත් ලැබෙන්නේ මෙන්න මෙහෙම රේණුක නලය ලැබෙන්නේ ඔබට. මෙහෙම රේණුක නලය ලැබෙන්නේ. ඔබ බලන්න රේණුක නලය ලැබෙන්නේ ඔබට. ඒකේ උඩ ඔබ දකිනවා උඩට ආවට පස්සේ මෙහෙම බෙදිලාම කොටස් පහකට. ඕනම කොටස් පහකට බෙදලා තියෙනවා. හරි? බලන්න පුළුවන්. එහෙමනේ ඔබ දැන් ඇල්පිනිත්තක් හරිනම් 60 කට්ටක් තියෙනවා නම් ඔබ මේ රේණුකනලේ හිමින් දිගින් පලාගෙන ගියොත් රේණුකනලේ හිමීට දිගටම පලාගෙන ගියොත් මේ බදමලේ තමයි මේක ලස්සනට බලන්න තියෙන්නේ. එහෙම පලාගෙන ගියොත් ඔබට ලැබෙනවා මම දැන් මේ රේණුකනලේ අයින් කරා එකකින් මැදින් යනවා මෙන්න මේ කොටස ඕනම. ඒකේ තමයි මේ කොටස් පහ තියෙන්නේ. පහට බෙයිච්ච. කොටස් පහට බෙයි තියෙන්නේ. හරි? තියනවද? තේරෙන්නේ එහෙම තියනවද? ඔව් සර්. එතකොට මේකේ පාලම මෙහෙම ගෙඩියක් වගේ තියෙනවා බලන්න පුළුවන්. ඒක ඉතින් මම කිව්ව ඔබට ටිකක් අමාරුයි. මේ මලේ ගෑනු කොටස. ඔය තියෙන මලේ ගෑනු කොටස තියෙන්නේ. අර රේණු තමයි පිරිමි කොටස. එතකොට අපි කලබල වෙන්න එපා. මේක ලේසි බොහොම. එතකොට මේ ගෑනු කොටස මේ තියෙන්නේ. මදමලක මේක ලොකෝට පේන නිසා මම ඒක ගන්න කිව්වේ. දැන් කොහොමද වෙන්නේ? මණිපත්‍ර මුකුටය මේ පූමාංග රේණු කියන්නේ. පූමාංගය. පූමාංගයයි රේණු කියන්නේ පූමාංගය. පිරිමි කොටස. හරි? එතකොට මේ ගෑනු කොටස තමයි ජායාංගය. මේ ජායාංගය. හරිනේ? එහෙනම් මලක බලන්න මණිපත්‍ර මුකුටේ පූමාංග ජායාංගය. දර්ශීය පුෂ්පික කොටස් පීඨන ආකාරය. දර්ශී කියන්නේ පොදුවා පුෂ්පික පිටතින්ම මණිපත්‍ර වලයක් පිට ඇතනේ. ඊට ඇතුලෙන් මුකුටේ දලපත්ත වලයක් පිටයි. ඊට ඇතුලෙන් පූමාංගයක් ඇතුලින්ම ජායාංගයක් පිටයි. ජායාංග කියන්නේ පුෂ්පිකේ ස්ත්‍රී කොටස. බලන්න මෙයයි. කලංකේ කීලේ ඩිම්බකෝෂය. මගේ රූපේ බලන්න. දැක ඔය ලියන්න දෙනවා මලක ජායාංගය අඳ නම් කරන්න කෙරෙනවා. ඒක මේ වදමලේ දාඳින්න එපා. හරි? නිකම් බලන්න එක එක මල් වල එක එක විදියයි. මේ 10 පන්ති 11 පන්ති ගමගේ එහෙම ආන්නේ නැහැ. මලක ජායාංගය අඳ කොටස් නම් කරන්න කොහොමද අගත් ගාලා ඔහම ඇඳා. කලංකේ කීලේ ඩිම්බකෝෂය තියෙනවා. හරි? පටගාලා මේක ඇඳා ප්‍රති කලංකය කීලේ ඩිම්බකෝෂය. ඔන්න ජායාංගයත් කොටස. අනේ ඇඳින්න ඇවිල්ලා තියෙනවා. හරි. පූමාංගේ මලක පිරිමි කොටසයි නේද? පාන් මලක පිරිමි කොටස තියෙන්නේ මේ අඳින්න ඇවිල්ලා අනේක වාරයක්. හරි? අච්චරයි. පරාගදානිය සූත්‍රිකාව. එක එක මල් වල පූමාංගය හැඩ වෙනස් ඒවන්නේ. හැබැයි මොන මලේ වුණත් පූමාංගයට කොටස් දෙකයි. පරාගදානි සූත්‍රිකාව. මොන මලයක මොන විව්වේ තිබුණත් ජායාංගේ කොටස් තුනයි. කලංකයේ උඩම හීන් කෙන්ද වගේ තියෙන්නේ කීලය ඊළඟට ඩිම්බකෝෂය. ඉතින් මේවා සමහර මල් ලොකුවට තිබුණාට ඩිම්බකෝෂ බොහොම පොඩි. සමහර මල් රේණු ඒ පූමාංගයේ පරාගදානි සූත්‍රිකාව හොයාගන්න බෑ පොඩි. ඒ නිසා ඔබට හැම මලකෙම මේක ලස්සනට නිරීක්ෂණය කරන්න පිය විහෙන් ටිකක් අපහසුයි. ඒකේ මම කිව්වේ රයිට්. දැන් එහා පැත්තට එන්න. එහා පැත්තේ මේ හරිය බලන්න. මණිපත්‍ර. පොට්ටුව කල කියන්නේ
මලක විවිධ කොටස් වල කෘත්‍යයන් පුහුට්ටුව කල මලේ ඇතුළු කොටස් ආරක්ෂාව ඇති. පුහුට්ටුව කලේ මලය මෙහෙමනේ තියෙන්නේ. මණිපත්‍රෙන් බැහැලා තියෙන්නේ. ඒතර මලේ ලාපටි කාලේ මලේ ඇතුළු කොටස් ක්‍රෝමෝසෝම් එක ආරක්ෂා කරනවා. right? වර්ණවත් මණිපත්‍ර පරාගණය සතුන් ආකර්ෂණය. දැන් සමහරක් මණිපත්‍ර පාටයි. හරි? පාටයි මණිපත්‍ර. ඒවා පාට නිසා මල පිපුණට පස්සේ මණිපත්‍ර පාටයි පරාගණයට සතුන්ට පේන්න ආකර්ෂණයට පරාගණයට. මුකුටය කියන්නේ මල් පෙති. ඒක පොහොට්ටු කාලේ ඇකිලිලා තියෙන්නේ පොහොට්ටු කාල මලේ ඇතුළු කොටස් ආරක්ෂාව. ඒ වගේම වර්ණවත් නම් පරාගණයට සතුන් ආකර්ෂණය. ඒතර පරාග දානිය බලන්න පරාග දානිය පරාග රඳන එක. පරාග දානිය මේ පරාග දානිය මේ පිරිම් බඩේ කොටස පරාග රඳවනවා එක. පරාග නිපදවන්නේ එකේ. මෝරන්නේ එකේ. පරාග දානියෙන් පරාග හදනවා පරාග පරිණත කරනවා. right? කලංකය ස්ත්‍රී කොටසේ කලංකය. යායන්ගේ උඩම තියෙන කලංකය මේක. ඉතින් කලංකය පරාග රඳවා ගන්නේ සුලගින් සතුන්ගෙන් ජලයෙන් එන පරාග රඳව ගන්න එකෙන් පරාග රඳවා ගන්න කලංකය. යෝගි මෙතන පැලවෙනවා පරාග ප්‍රරෝහණය. right? කීලය මෙතන කීලය පරාග පැලවෙනකොට පරාග නලය කියලා එකක් තියෙනවා. ඒ පරාග නලය මේ ඩිම්බ කෝෂය දක්වා වැඩෙන්න ඕනේ. අපි රූපත් එක්ක මේකේ ඔබට ඇඳලා පෙන්වනවා පස්සේ පරාග නලය ඩිම්බ කෝෂය දක්වා වැඩෙන්නේ ඒකේ. මේ අපි ගත්තොත් මෙතන මම දැන් මේක පොඩක් කියලා දෙන්නම්. මේ හරි මේ කලංකය හරි මේ කලංකය ඔහම තියෙන කලංකේ ඔය කීලය මේ ඩිම්බ කෝෂය එතකොට මේකේ පරාග රැඳෙනවනේ එකක් හරි 10ක් හරි අපි දන්නේ නැහැ. ඔක ඔතෙන්දි රඳවගෙන ඔතන පැලවෙනවා. එතකොට මේ පරාග නලය මේකෙන් එනවා නලයක් එක මෙහෙම එනවා නේද? මේ පරාග නලය කීලය දක්වා වැඩෙනවා. sorry ඩිම්බ කෝෂය දක්වා වැඩෙනවා. මේකේ ඔබට 128 පිටක තියෙනවා දැන් බලන්න එපා. right? කොහොම වැඩෙනවා. එහෙනම් කීලෙන් කරන්නේ පරාග නලයේ ඩිම්බ කෝෂය දක්වා වැඩෙන්න මාර්ගය සලසනවා. දැක්කද පැහැදිලි ඇති. ඩිම්බ කෝෂයේ ඩිම්බ නිපදවන්නේ මේකේ තමයි ඇට එන්නේ. ඇට තමයි බීජ වෙන්නේ. කඩල මුං ඇට ඔබ දන්නවනේ. ඒක තමයි බීජ වෙන්නේ. බීජ කියන්නේ ඇටනේ සාමාන්‍ය විවහාරේ. එතකොට ඒ ඩිම්බ කෝෂයේ ඩිම්බ හදනවා. අන්න ඩිම්බ තමයි ස්ත්‍රී ප්‍රජනක අවයවය. එතන තියෙන ඒකකය. ඒ ඩිම්බ වලින් තමයි බීජ වෙන්නේ. ඔය දැන් ඩිම්බ නිපදවීම, ඩිම්බ පරිණතිය, ඩිම්බ ආරක්ෂාව. මේ වටේ තියෙන කෝෂයෙන් ආරක්ෂා කරනවා. හරි? ඒ වගේම ඩිම්බ කෝෂයෙන් ඩිම්බ ආරක්ෂා කරනවා, ඩිම්බ හදනවා. හදපු ඩිම්බ පරිණත කරනවා. දැන් පැහැදිලි. වහනවා. ඔය හැම එකක්ම අහනවා ඔබේ. ඒකයි පැහැදිලිව දෙලා තියෙන්නේ. ඔය තියෙන පරාග කණිකාවකට කියන්නේ. පරාගයට කියනවා පරාග කණිකාව කියලා. ඔය වදමලේ ඔය අර පරාග නලයේ තියෙන්නේ මේ sorry රේණුක නලයේ වටේනේ තියෙන්නේ මේ දැන් මේක වටේම රේණුක නලයක් තියෙනවා මෙහෙම. ඕම රේණු තියෙන නලයක් තියෙනවානේ. ඔය ඔබ මේ රේණුක නලයේ මේ රේණුවක් උඩින් ඇල්ලුවොත් වදමලේ ඔබේ අතේ නිකන් පවුඩර් එක ගෑවෙනවා. ඔක මං අන්වීක්ෂයෙන් දාලා ළමයින්ට පෙන්නලා තියෙනවා. බාහිර දිව්වය. ඒක නමුටන් ගෙඩියක් වගේ ලස්සන බලා ගන්න පුළුවන්. මේක අඳින්න ඇවිල්ලා තියෙනවා ලස්සනට අඳින්න ඕනේ නැහැ. කොහොම රමුටන් ගෙඩිය වගේ. මේ බාහිර බිව ගත්තොත් මේක රමුටන් ගෙඩිය වගේ වෙනවා. ඕන.
පිටත රළු බිත්තියක් තියෙන්නේ. ඇතුළත සුමට බිත්තියක් තියෙනවා. පිටත රළුයි. ඌෙන්ද මොන්ටම ඇතිලා. ඔක අඳින්න ඇතුළ පරාග කණේකක් විවිධ දෙක ඇතුළා. පිටත රළු බිත්තිය ඇතුළත සුමට බිත්තිය. වෙන බිත්ති දෙකක් තියෙනවා. ඒතර ඔබට ඕන නම් ওই න්‍යෂ්ටි දෙක පෙන්වන්න පුළුවන්. නැත්නම් අපිට මෙහෙම දිනා පුංජන්මාන න්‍යෂ්ටි කියලා ලියන්න පුළුවන්. පුරුෂ ජන්මාන න්‍යෂ්ටි කියලා ලියන්න පුළුවන්. ඒ ඇති. එහෙමත් පුළුවන්. ලකුණු හම්බ වෙනවා. එහෙනම් නිතා නිවැරදි එක මේක තියෙන න්‍යෂ්ටි දෙක ජනක න්‍යෂ්ටි නාල න්‍යෂ්ටි කියලා තියෙනවා. උඩේ එක අතර වැදිලා නැහැ දෙකම වෙනම වැදිලා තියෙන්නේ. හදා ගන්න පුතා එක මේක ජනක න්‍යෂ්ටිය. ජනක න්‍යෂ්ටිය. මේකට කියන්නේ නාල න්‍යෂ්ටිය. එක කොටසකට බෙදලා වැදිලා තියෙන්නේ. නාල න්‍යෂ්ටිය. හදා ගන්න. ජනක න්‍යෂ්ටිය උඩේ එක යටින් තියෙන එක නාල න්‍යෂ්ටිය. ඕක අඳින්න යට තියෙන view එක අඳින්නේ නැහැ. යට තියෙන view අඳින්නේ නැහැ. ඒවා එන්න. උඩ ජනක න්‍යෂ්ටිය යටින් තියෙන නාල න්‍යෂ්ටිය. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ එක න්‍යෂ්ටියක් දාලා පුංජන්ව න්‍යෂ්ටියම ලකුණු හම්බ වෙනවා මේ පන්තියේ. හැබැයි පිට ඉස්සර නම් O level වල ඔය දෙකම තියෙන ඕනේ ජනක න්‍යෂ්ටිය නාල න්‍යෂ්ටිය. දැන් ඔබට පුංජන්ව න්‍යෂ්ටි කියලා එක තිතක් තියලා දෙන්නොත් ලකුණු හම්බ වෙනවා. දැන් හරිනේ. ඔය අර පරාග කණිකා පරාග දානි හදනව ගොඩාක් ඌව තමයි සතුන්ගේ ඇඟි ඇල්ලේ යන්නේ ඌව තමයි සුළඟින් ව්‍යාප්ත වෙන්නේ ජලජ සාකොල ජලයේ ගහගෙන යන්නේ මේවා තමයි ඌව තමයි පරාග කණිකාව තමයි පුංජන්මාන සෛලය සයි බලන්න පුෂ්පේ පුන් ප්‍රජනක ව්‍යුහයේ පරාග කණිකාව දැක්කද? මලක පිරිමි ප්‍රජනක ව්‍යුහයේ ඒක තමයි. ඒ ව්‍යුහය පහදන්නේ. ඒ පිටත රළු බිත්තියක්ද ඇතුළත සුමට බිත්තියකින්ද ඒ තුළ ජනකා නාල න්‍යෂ්ටියක්ද දැක්කද? ඉතින් ඔබ ඒක කියනවට වඩා කොතර හොඳද? නිකන් ඔබට පුංජන්මානුවේ හරි එතකොට ප්‍රජනක ව්‍යුහයේ පුන් ප්‍රජනක ව්‍යුහය ගන්න අඳින්න කිව්වොත් එම පරාග කණිකාවක පුන් ප්‍රජනක ව්‍යුහයේ පරාග කණිකාව විවඳිනකොම ඒකේ ලක්ෂණ කටින් පාඩම් කරනවා නිකන් මෙහෙම රවුම ඇඳලා මේ අතුලත සුමට බිත්තියේ තියෙනවා පිටත රළු බිත්තියේ තියෙනවා කියලා මෙහෙම ඇඳම දෙපාරක් තුන්පාරක් වැඩි ඉවරයිනේ ඒක දොබර පුරම් පුංජන්මාන න්‍යෂ්ටි කියලා කියන්න පුළුවන් ඒතර ඉවරයිනේ නැත්නම් ජනක න්‍යෂ්ටිය නාල න්‍යෂ්ටි කියලා කියන්න ඉවරයි ඒක කටපාඩම් කරන්නේ මොන මොඩයද? එහෙම කරන්න එපා. අදිවේ තියෙනවා පාඩම් කරන විදි. හැබැයි ජයාපජනක ව්‍යුහයේ සංකීර්ණයි. මොක අඳින්න දෙන්නේ නෑ බයෙන්ද එපා. මේ පන්තල අඳින්න දෙන්නේ නෑ. හැබැයි උට උසස් පෙළ උපාධිනකොට ඔය වගේ රූප විවිධ සාකල ඔබට අඳින්න දෙනවා. හරි? ඔය අන්වික්ෂයයි. මේ න්‍යෂ්ටි පේන එකත් අන්වික්ෂය. නමුත් අර නිකන් අන්වීක්ෂයෙන් බලපුවම මේ කටුකොටු පිටි පේනවා මේ අතුල අනිත්‍යව පේන්නේ නැහැ. අපේ ඩිම්බකෝෂේ අර වදගහක නිකුණු පේනවා සාමාන්‍ය වදුර ලොකුවට පේනවා. නමුත් මම අන්වීක්ෂයෙන් ළමයින්ට පෙන්නලා තියෙනවා හොඳට අහගන්න මෙහාරිය මේ ඩිම්බකෝෂේ මේ අර කලංකේ කීලී ඩිම්බකෝෂය. හරි. මේ ඉන්නේ එකීලේ කොටස් මේ ඩිම්බකෝෂය. ඔක තමයි ඩිම්බ නිපදවන්නේ. නිපදවපු ඩිම්බ මෝරන්නේ පරිණත කරන්නේ ඔක තමයි. හරි? එතකොට බලන්න මේකේ මේ ඔබ වදගහේ මම පාසලේ අනේක වාරයක් මේ කළා තමයි මේ වද මගහාගෙන මෙම ඩිම්බකෝ සරස් කර කපලා අන්වීක්ෂණ දාලා පෙන්නලා තියෙනවා. එතකොට මෙහෙම තියෙන්නේ අරස් කරේ. හරි? හරි ලස්සනයි. no මාළවකි ආන්නෙම කාමර පහකට බෙදලා තියෙනවා හරි මේ මැද අක්ෂයේ තියෙන මේ ඩිම්බ කෝෂ බිත්තිය මේ පිටම තියෙන්නේ මේ ලයින්ස් කොච්චර අපි හඳලා ඇද්ද මේ
එක කෝෂ්ඨ කියන්නේ. ඔබට නම් කරන්න දෙන්නේ නැහැ බයන්න. මෙන්න මේවා තමයි ඩිම්බ තියෙන්නේ. ඕනේ ලස්සනට බලා ගන්න පුළුවන්. එක මේ එක ඩිම්බ කෝෂයේ අරස්කඩ මේ තියෙන්නේ. මේ තියෙන ඩිම්බ. ඒව තමයි බීජ වෙන්නේ. මේ හරි හොඳට අහගන්න එකක් සංකීර්ණයි හරියට තේරුම් ගන්න. දැන් අපි ගත්තොත් අඹ ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩිය කියන්නේ අඹ ඵලයේනේ. අඹ ඵලයේනේ. අඹ ගෙඩිය කියන්නේ අඹ ඵලයක්. ඒතර මේ අඹ ඵලයේ එක හැටේනේ තියෙන්නේ. ආන එක බීජයයි එක ඩිම්බයයි. එක බීජ හැදුනේ ඩිම්බයෙන්. ඩිම්බේ තමයි ඇටි හැදුනේ බීජය. ඒතර ඩිම්බ කෝෂය තමයි අර ඵලය. ඩිම්බ කෝෂය තමයි අඹ ගෙඩිය. බලන්නකො. අපි දොඩම් ගෙඩියක් නාරං ගෙඩියක් ගන්න. මේ වගේ ඔබ බැලුවොත් නාරං ගෙඩියක් මැදින් කපලා බලන්න. අන්න මේ තනි නාරං ගෙඩිය මේ අන්න ඵලය අන්න ඩිම්බ කෝෂය. ඔක කියනනේ අට ගොඩක් වල බලා ගන්න පුළුවන්. අන්න ඩිම්බ. දැක්කද? එක ඵලයේ එක ගෙඩියේ නාරං දොඩම් ජම්බෝල දේවල ඩිම්බ ගොඩයි. දෙලුම් බලන්නකො. දෙලුම් පිස්සු හැදෙනවනේ. දෙලුම් ගෙඩිය කියන්නේ ඩිම්බ කෝෂය තමයි ඔය ඵලයේ උනේ ගෙඩිය උනේ. මේකට මේ රූපය අඳින්න ඉස්සලා මේක බිව්වේ පැහැදිලි කරගන්න ඉස්සලා මේ කියන දේ ඒක දෙන්න. දෙලුම් ගෙඩිය කියන්නේ ඩිම්බ කෝෂය තමයි ඔය ගෙඩිය උනේ ඵලයේ උනේ. ඒතර ඔය ඩිම්බ අපි අර දෙලුම් ගෙඩියේ පිට ආවරණේ ඩිම්බ කෝෂ බිත්තිය ඇතුලේ බලන්නකො ඩිම්බ කොච්චරද? ඒ කියන්නේ බීජ ගොඩයි. ඒ ඩිම්බ වලින් බීජ එන්නේ. ජෑම්, චෙරි ඔබ කන්නේ පොඩි පොඩි ගෙඩි ඇට කොච්චරද? ඒ ඵලයේ තමයි ඩිම්බ කෝෂය. ඒ ඇතුලේ බීජ ගොඩයි. රමුටම් බලන්නකො. එක ඵලයයි, එක ඩිම්බයයි. ඔබ දන්නවා බෝංචි කරල. බෝංචි කරල මෑ කරල. ඒක ඩිම්බ කෝෂය. කරල. එක පෙරට බෝංචි ඇට මෑ ඇට තියෙනවා. ඒ ඩිම්බනේ. ඒවනේ බීජ වෙන්නේ. බීජ කියන ඇටනේ. මේ රූපේ තියෙන්නේ එක ඩිම්බයක. ඩිම්බ කෝෂනේ මේක ඩිම්බයක අන්වීක්ෂය ව්‍යුවේ දැක්කද? ඔබ බලන්න හොඳට. අඳින්නේ නැහැ. ඔය ඒ ඩිම්බයක තියෙනනේ එක ඇටයක නටුවක් ඩිම්බ වෘන්තය දැක්කද? ඊට පස්සේ ඔගේ පේනවලු ඩිම්බාවරණ දෙකක් පිටම තියෙනවා. ඉස්සර ඔක නම් කරන්න දැන් ඔබට වැඩි නම් කරන්න මේක ඩිම්බ නෑ මෑත කාලේ. ඩිම්බාවරණ දෙකක්. හැබැයි ඩිම්බාවරණ මොනවද වෙන්නේ කියලා ඔබෙන් අහනවා. ඩිම්බේ වටේ තියෙන ආවරණ ඔබ බලන්නකෝ. කඩල බලන්න කඩල ඇටයක් ගන්න. අන්න ඩිම්බේ බීජ වෙච්ච අවස්ථාව. සාමාන්‍ය ජීවිතේ ඩිම්බේ බීජයක් වුණ අවස්ථාව කඩල ඇට. ඔබ ලේසි තැඹුවට පස්සේ බලන්න. ඔබ කඩල ඇටේ පොඩ්ඩක් දැන් නිරිකණ්ඩ ඇටේ පොත් යනවා. අන්න බීජ ආවරණය දැක්කද? ඒ ඩිම්බේ වටේ තියෙන ආවරණය තමයි බීජ ආවරණය වෙන්නේ. ඒ ඩිම්බ ආවරණය පොත්ත ගැලවිලා ගිය එක. පැහැදිලිද? දැන් අපිට දන්නවා අර ගස් ලපුල ලෙල්ල, අඹ ලෙල්ල, පලාවරණය දැක්කද? පලාවරණය. ඔබ ඊයේ අවස්ථාවේ රටකජු බලන්න. රටකජු වල අර ඇටි වටේ තුනී පොත්තක ඒ ඇට දෙකක් විතර තියෙනවානේ. ඒ බීජ ආවරණය. අර වටේ තියෙන අර අපි ඒ බැදලා ගන්න පිට ආවරණේ පලාවරණය දැක්කද? මේවයි වැදගත්. මේක දැනගන්න. ඔය ඔබට රූපේ දීලා තියෙන්නේ එක ඩිම්බයක විවරය. ඒතකොට ඒකේ ඩිම්බාවරණ දෙකක් තියෙනවා. ඒතකොට ඔබට අර මේ සාමාන්‍ය ඩිම්බයක් අරගෙන බීජයක් අරන් ඒ ආවරණ දෙක වෙන් කරගන්න බෑ. එහෙම. නමුත් ඔබට දන්නවා මම අර කිව්වේ එක හොඳම උදාහරණේ කඩල.
තැම්බුවට පස්සේ ඔබට ලේසියෙන් අනින්න පුළුවන් නේ. වී පොත්ත බලන්නකො වී පොත්ත බීජාවරණයේදී. වී පොත්ත. ඒතුලේ අර ඩිම්බාවරණ තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා කුක්සිය. කුස්සිය නෙමෙයි. ඒ ඩිම්බාවරණ ඇතුලෙන් කුක්සිය කියලා පටකයක් තියෙනවා. ඒකේ තමයි අර කලල කෝෂය තියෙන්නේ. පැහැදිලි රූපයක් උතන තියෙන නිසා මම අඳින්න ඕනේ නැහැ. ඒ කලල කෝෂය තමයි උඩ පැත්තේ තියෙනවා න්‍යෂ්ටි 3ක් ප්‍රතිදේව සෛල යට තියෙනවා න්‍යෂ්ටි 3ක් මැද තියෙන අන්න ඩිම්බ සෛලය. දෙපැත්තේ තියෙනවා ආධාර සෛල. අර රැජින වට කරගෙන ඉන්න වගේ පරිවාර ස්ත්‍රීන් ඩිම්බ සෛල රැජින නම් පරිවාර ස්ත්‍රීන් ආධාර සෛලයන් අන්න තියෙන හැටි. ද්‍රව්‍ය න්‍යෂ්ටි මැද මේ ව්‍යුහාත්මක දේවල් දැන් වැඩි අහන්නේ නැහැ. ඉස්සර නම් කරන්න ආවා. ප්‍රේම රූපයක් තමයි දාලා තියෙන්නේ. බලන්න මේකේ පොඩ්ඩක් දැන් මම සෑහෙන විස්තරයක් කිව්වා. ඒකෙන් නවත්තනවා මම ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බ වේ. ජායා ප්‍රජනක විවිය ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බ වේ. යටින් ඉරි ගහගන්න. අර පුන් ප්‍රජනක විවිය පරාග කණිකාව යටින් ඉරි ගහගන්න. ඒ විවිය පාදන්න ඒ ටික විතරක් හොඳට බලන්න. සමහර පුෂ්පවල ඩිම්බ කෝෂවල ඩිම්බ එකකට වඩා පීටයි. ඇත්තනේ. මම දැන් කිව්වේ ගොඩක්. හරි? දෙලුම් වගේ වේ, චෙරි වගේ වේ. ඩිම්බයක් වටා ඩිම්බාවරණ දෙකක් ඇත. එහි මැද සිදුරකි. ඒක තමයි අනුද්වාරය කියන තියෙන්නේ. අර ඩිම්බාවරණ දෙක යටින් තියෙන අනුද්වාරය. ඩිම්බාවරණයේ මැද පීටි කුක්ෂිය පටකයේ කල්ල කෝෂය ඇත. එහි මැද ද්‍රව්‍ය න්‍යෂ්ටි ඇත. එක් ද්‍රව්‍යයක් ප්‍රතිදේව සෛල 3ක්ද. අනෙක් ද්‍රව්‍ය අණ්ඩ සෛල කියන ඩිම්බ සෛලයේ මැදිකර ආධාරිත දෙකක්ද ඇත. right. අවෙන දවසේ ආයෝක පොඩ්ඩක් මතක් කරනවා. කෘත්‍රිම වර්ධක වජනයේ 125 දක්වා ආයතන කරලා උතරින් එහා යන්න ටිකක් ලොකුවට නෑ ඔබට පේනවා ඉවර කරන්න බොහොම පහසුයි විස්තරයක් තියෙනවා අපි ලබන සතියේ බලමු අර ප්‍රශ්න ඔබට ගොඩක් කරා තව නිතර මතක් කරගන්න right එහෙනම් Ayubowan sir. Thank you sir. God bless you. Thank you, sir. Thank you, sir. God bless you, sir. අයිබෝවන් සර් අයිබෝවන්